හරි ළමයි ආයිබෝවන් පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ඉන්න. තව ළමයි. හරි. පළවෙනි ප්‍රශ්නේ අහනවා ජූල් යනු කියලා. ජූල් කියන්නේ මොකක්ද දන්නවනේ? ජූල් යනු ශක්තියමයින ඒකකය. ජූල් යනු ශක්තිය ඒ වගේම කාර්ය ඒ වගේම තාපය මනින ඒකකය තමයි දරුවනේ ජූල් වෙන්නේ. හරි? ජූල් කියන්නේ මොකක්ද? ශක්තිය, කාර්ය සහ තාපය මනින ඒකකය. එතකොට තමයි ජූල් එකක් කියන්නේ කීයද කියලා අහනවා. ළමයි අපි බලමු දැන්. ජූල් වල අපිට කැපිටල් J අකුරනේ. ඔයගොල්ලන්ට මතකද මේ කාර්ය සමීකරණය? කාර්ය කියන්නේ මොකද්ද? කාර්ය කියන්නේ දරුවනේ යොදන බලය වැඩි කිරීම විස්ථාපනය නේද? සංකේත වලින් ගත්තොත් කාර්යයට කියන්නේ verb W අකුර, බලය F අකුර, විස්ථාපනය T අකුරනේ. මේකනේ සමීකරණේ. මේක ඒකක මොකක්ද දෙන්නේ? ඒකක. කාර්ය ඒකක වල බලයමයිනේ මොනයින්ද? නිව්ටන් වලින්. දුරමයිනේ මොනයින්ද? මීටර වලින්. එහෙනම් දරුවනේ කාර්ය ඒකකයේ නිව්ටන් මීටර. ඒතර කාර්යමයිනේ ඒකකයක් මම කිව්ව මොකද්ද කාර්යමයිනේ? ජූල් වලින්නේ. එහෙනම් මතක තියාගන්න ජූල් එකක් කියන්නේ නිව්ටන් මීටර එකක්. ජූල් එකක් කියන්නේ නිව්ටන් මීටර එකක්. එහෙනම් මේකේ ගැළපෙන උත්තරය කිය පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1. ළමයි මේක 2020 ආවා. මේ ප්‍රශ්නේ 2020 ආවේ. පිළිතුරු අංක 1. හරි. ලියා ගන්න අවශ්‍ය කරුණු ඉවර නම් උතන දරුවනේ මේ ඔබේ තියෙනවානේ අර රේස් හෑන්ඩ් කියලා සලකුණක් තියෙනවානේ. අන්න ඒක යොදන්න ඉවර නම් මේ ටික කරලා ඉවර නම්. තේරුණාද? ඒක මේ රේස් හෑන්ඩ් එක තියාගෙන ඉන්න මම පහතට දාන්න කිව්වම රිමූව් කරන්න කිව්වම රිමූව් කරන්න. හරි? එතන මට හොයාගන්න පුළුවන් ඉවර වෙච්ච ළමයි ගන්න. තේරුණාද? කෙලිම උත්තරය ගන්න පුළුවන් නිව්ටන් මීටර. හරිද? ලියලා ඉවර නම් මාර්කයක් දාන්න අනිත් අය. දරුවනේ මේ ඔකේ තියෙනවා රේස් හෑන්ඩ් කියලා තියෙනවා සලකුණ මේ වගේ තියෙන. ඒක ඔබන්න හරි. ඒක ටච් කරන්න. එතකොට මට හොයාගන්න පුළුවන් ඉවර වෙච්ච ළමයි ගන්න. තේරුණාද? මේක ලියලා ඉවර නම් මාර්කයක් දාන්න. ඊට පස්සේ මම ඊළඟ ගානට යන්නම්. ඒක. තේරුණාද? එතකොට මට හොයාගන්න පුළුවන් ඉවර වෙච්ච ළමයි ගන්න. හරිනේ ළමයි. හරි පහතට දාන්න. හරි ප්‍රශ්නාංක දෙකට යනම් ප්‍රශ්නාංක දෙකේ කියනවා කම්පියක් තුලින් ඒකක කාලයකදී කරන විද්‍යුත් ආරෝපන ප්‍රමාණය අර්ථ දක්වන්න. ළමයි ඒකක කාලයකදී කරන විද්‍යුත් ආරෝපන ප්‍රමාණය කියන්නේ විද්‍යුත් ධාරාවට. එහෙනම් විද්‍යුත් ධාරාව සමානයි විද්‍යුත් ආරෝපණය
බෙදීම ගත වූ කාලය. මේක තමයි දරන සමීකරණය. දැන් විද්‍යුත් ධාරාවේ සංකේතය මොකද්ද? I අකුර. ආරෝපණයේ Q අකුර, කාලයේ T අකුර. තේරුණාද? එතකොට දරුවනේ අපි ඒකක බලමු ඒකක. ආරෝපණයේ වයින් දරුවනේ කූලෝම් වලින්. කූලෝම්. කාලයේ වයින් තප්පර වලින්. මේ ධනය කුඩට ගියාම කීයද වෙන්නේ? ධනය කුඩට ගියාම ඍණ එකක් වෙනවා නේද? තප්පරයට කූලෝම්. තප්පරයට කූලෝම් තමයි ඒකකේ. තව ඒකකයක් තියෙනවා. මතක තියාගන්න දරුවනේ ඔය තප්පරයට කූලෝම් එකක් කියන්නේ ඇම්පියර් එකකට සමානයි. ළමයි කොහොමද නිර්වචනයක් හදාගන්නේ සමීකරණයකින්? ළමයි සමීකරණයකින් නිර්වචනයක් හදාගන්නේ මෙන්න මෙහෙමයි. පොඩ්ඩක් අහගන්න. ඒක ඕනම සමීකරණයක් අපිට යොදන්න පුළුවන්. ළමයි සමීකරණයකින් නිර්වචනයක් හදාගන්නේ දැන් මේකේ හරය ලවය බලන්න. දැන් මේකේ තියෙන කවුරු හොයන්න විද්‍යුත් ධාරාවනේ. මේ හරය ලවය බලන්න. හරයේ ඉන්නේ කවුද? හරයේ ඉන්නේ ගතෝ කාලය. ලවයේ ඉන්නේ විද්‍යුත් ආරෝපණයනේ. ළමයි එතකොට හරේ හැම වෙලේම ඒ මයින ඒකක වලින් එකක් ගන්න. එකක්. තේරුණාද? ඒ මයින ඒකක වලින් එකක් ගන්න. එතකොට ළමයි විද්‍යුත් ධාරාව කියන්නේ ඒකක කාලයකදී ගලා ගිය විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය. සන්නායකයක කම්බියක හරි ඒකක කාලයකදී ගලා ගිය විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය තමයි විද්‍යුත් ධාරාව වෙන්නේ. කොහොමද නිර්වචනය හදාගන්නේ? හරයට හැම වෙලේම ගන්න මයින ඒකක වලින් එකක්. ඒකක කාලයකදී ගලා ගිය විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය විද්‍යුත් ධාරාව වේ. කොහොමද ආයේ බලාගන්න අහගන්න. මේක මේ හරය දරුවනේ හැම වෙලේම මයින ඒකක වලින් එකක් ගන්න. දැන් කාලය කියවම තප්පර එක වෙන්නත් පුළුවන්, මිනිත්තු එක වෙන්නත් පුළුවන්, පැය එක වෙන්නත් පුළුවන්. දැන් අපි ගන්න තප්පරනේ. එතකොට ඒකක කාලයකදී ගලා ගිය විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය විද්‍යුත් ධාරාව වේ. ඕක නේද දරුවනේ අහන්නේ. එහෙනම් නිර්වචනයක් මම ලියන්නම් ආයේ. මොකක්ද නිර්වචනය? මම ආයේ ලියන්නම්. ඒකක කාලයකදී ඒතර ඒකක කාලයක් දැන් මේක ගන්න කාලය මොකද්ද? තප්පරනේ. තප්පරනේ ගන්න. ඒතර ඒකක කාලයකදී ගන්න තප්පර එකකදී ගලා ගිය විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය විද්‍යුත් ධාරාව වේ. විද්‍යුත් ධාරාව වේ. තේරුණානේ? හැම වෙලේම හරයෙන් ගන්න ඕනේ මයින් එකක වලින් එකක්. හරිනේ? අවශ්‍යව ලියාගන්න. ඉවර නම් රේස් හෑන්ඩ් සලකුණ දාන්න මට හොයාගන්න පුළුවන් ඉවෙච්ච ළමයි ගන්න. තේරුණානේ? මොකක්ද ප්‍රශ්න තියෙනවා පන්ති ඉවරලා හරි මගෙන් අහන්න. මම දැනට මියුට් කරන් ඉන්නේ මොකද දන්නවා සමහර ළමයිගේ ගර්ල් සද්ද ඇහෙන නිසා මම මියුට් කරන්නේ. තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පන්ති ඉවරලා. එතකොට මේක උත්තරේ එන්නේ කීයද? දෙකට. උත්තර එක නේද? පිළිතුරු අංක 1. පිළිතුර කීයද? පිළිතුර 1. අයි විද්‍යුත් ධාරාව ඒකක කාලයකදී ගලා ගිය විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය කියන්නේ විද්‍යුත් ධාරාව. තමයි මේක 2020 ආපු ගාන. මේක 2020. මේ ප්‍රශ්නේ 2020 තිබ්බ පේපරේ. පිළිතුර රෝමි ලක්කම් එක එන්නේ. ඉවර නම් මාක්කයක් දාන්න. ස්කන්ධය 80 කිලෝග්‍රෑම් වන මිනිසෙක්
මීටර් 10ක් සිරස් උසක් ඇති පඩි පෙළක් ඒකාකාර වේගයකින් නැගීමට තප්පර 10ක කාලයක් ගත කරයි. ඔහු විසින් කාර්ය කළ ශීඝ්‍රතාවය කොපමණද? දැන් ළමයි පඩි පෙළක් නගිනවා. ඒතර සිරස් උස වෙන්නේ මීටර් 10යි. සිරස් උස වෙන්නේ මීටර් 10යි. ළමයි එතකොට මේ පඩි පෙළේ තියෙන අපි පඩි ගානේ මොකුත් දන්නේ නැහැ. තේරුණාද? හරිද? එතකොට හරි අහගන්න. එතකොට මෙයාගේ ස්කන්ධය ළමයි මේ මනුස්සයාගේ ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 80යි. කොච්චර කාලයක් යනවද? තප්පර 10ක කාලයක් යනවා. තප්පර 10ක කාලයක් යනවා. ඔහු විසින් කාර්ය කරන ශීඝ්‍රතාවය අහනවා. ළමයි කාර්ය කරන ශීඝ්‍රතාවය. දැන් මේක හොඳට බලන්න. දැන් මෙයා උඩටම යනවනේ. එතකොට පොළොව මට්ටමේ ඉඳන් මෙයා ඉන්න උස තමයි පොළොව මට්ටමේ ඉඳන් ඉන්න උස තමයි දරුවනේ මීටර් 10. තේරුණාද? මීටර් 10ක් උසින් තමයි ඉන්නේ. ළමයි එතකොට පොළොව මට්ටමේ ඉඳන් බලද්දි දැන් මෙයා උස දැන් මෙයා මේ පඩි පෙළ නැග්ගනේ. පඩි පෙළ නැග්ගම මෙතන ඉන්නේ. හරි? සිදු කළ කාර්යය යහන්නේ දරුවනේ. ඒ සිදු කළ කාර්ය සමානයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. තේරුණාද? ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ mgh. ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය වැඩි කිරීම උස. තේරුණාද? m කියන්නේ මොකක්ද? ස්කන්ධය. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. h කියන්නේ උස. හරි. ළමයි එතකොට සිදු කළ කාර්යය තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙනවා. හරි? අපිට ගන්න පුළුවන් ඒකට දරුවනේ සිදු කළ කාර්යයනේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. එතකොට E සමානයි mgh. E කියන්නේ මොකද්ද? E කියන්නේ ශක්තිය. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. E කියන්නේ ශක්තිය. ළමයි මේක අහන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයනේ. දැන් සිදු කළ කාර්ය සමානයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට. ළමයි මම දෙපසම කාලයෙන් බෙදනවා. දෙපසම කාලයෙන් බෙදීමෙන් මේ සමීකරණ දෙපැත්තම කාලයෙන් බෙදනවා. එතකොට E බෙදීම T සමානයි mgh බෙදීම T. තේරුණාද? E බෙදීම T කියන්නේ මොකද්ද? අන්න ඒක මතක තියාගන්න. ළමයි ශක්තිය බෙදීම කාලය. ශක්තිය බෙදීම කාලය. දැන් E වලින් කියන්නේ අපි ගත්තේ මොකද ඉස්සෙල්ලාම? කාර්ය ශක්තියට සමාන කළානේ. එතකොට ශක්තිය බෙදීම කාලයනේ. කාර්යයක්ම ඉන්නේ ජූල් වලින්, ශක්තියක්ම ඉන්නේ ජූල් වලින්. එතකොට ළමයි මෙතන තියෙන්නේ මොකද්ද? ඔව්. ශක්තිය බෙදීම කාලය. නැත්තම් කාර්ය බෙදීම කාලය. අන්න ඒක තමයි දරුවනේ කියන්නේ මොකද්ද? කාර්ය කළ ශීඝ්‍රතාවය. ඕකට කියනවා දරුවනේ ක්ෂමතාවය. ක්ෂමතාවය නැත්තම් තව නමක් කියනවා මොකද්ද? කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. නැත්තම් ශක්තිය වැය කිරීමේ ශීඝ්‍රතාවය. ඒ ඔක්කොම හරියි. මොකද කාර්ය ශක්තිය දෙන්නවම ඉන්නේ ජූල් වලින්නේ. ශක්තිය වැය කිරීමේ ශීඝ්‍රතාවය. දැන් ඒක තමයි හොයන්න කියන්නේ. m වලගේ තියෙන m 80යි. g වලගේ 10යි. උස කීයද? උස මීටර් 10යි. බෙදීම කාලය කීයද? කාලය තප්පර 10යි. 10ට 10 කැපෙනවා 80 10ක් කිය දෙන්නේ 800 මොකද ඒකකේ?
ක්ෂමතාව ඒකකය මොකද්ද? වොට් නේද? ළමයි දැන් ඕකේ මේ කිලෝවොට් වලින් තියෙන්නේ කීයද බෙදන්න ඕනේ? 1000න් බෙදන්න. උත්තරේ කීයද එන්නේ? 0.8 කිලෝවොට්. හරිනේ? එහෙනම් පිළිතුරු අංක කීයද එන්නේ? පිළිතුරු අංක 1 එන්නේ. ප්‍රශ්නාංක 4ට යනවා. ජලයේ කිලෝග්‍රෑම් දෙකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 සිට සෙල්සියස් අංශක 90 දක්වා ඉහළ නැංවීමට විද්‍යුත් කේතලයක් මිනිත්තු 9යි තත්පර 20ක කාලයක් ගත කරයි. කේතලයේ ක්ෂමතාවය කොපමණද? ජලයේ විශිෂ්ටතාවධාරිතාවය 4200යි. තමයි කේතලයක්. ප්‍රධාන කේතලයේ තුල තියෙන ජලය ගැන විස්තරයක් දීලා තියෙනවා. කේතලය සම්බන්ධයෙන් විස්තර දීලා නැහැ දරුවනේ. මේ ජලයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. ජලයේ විශිෂ්ටතාවධාරිතාවය මම ගන්න S අකුර. හරි. සමහර පොත්වල තියෙනවා සිම්පල් C අකුරක් ගන්න. ඒතර විශිෂ්ටතාවධාරිතාවය 4200යි. JKG ඍණ 1 C ඍණ 1 සෙල්සියස් අංශකයට. ඊළඟට දරුවනේ තිබ්බ උෂ්ණත්වය කීයද? තිබ්බ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10යි. කීය දක්වා වැඩි වෙනවද? සෙල්සියස් අංශක 90 දක්වා වැඩි වෙනවා. තේරුණාද? කොච්චර කාලයක් යනවද? කාලය පැය නෙමෙයි. විනාඩි මිනිත්තු 9යි තත්පර 20යි. ඒතර මිනිත්තු 9 තත්පර 20 දරුවනේ කෙලින්ම තත්පරම කරන්න. එතකොට මිනිත්තු 9 තත්පර කරන් කීයද වැඩි කරන්න ඕනේ? 60න් වැඩි කරන්න ඕනේ. එතකොට කීයද එන්නේ? තත්පර 20ක් එකතු කරාම සම්පූර්ණ තත්පර කීයද? තත්පරම 560යි නේද? තත්පරම එන්නේ 560යි. එහෙනම් කාලය දන්නවා, අවසාන උෂ්ණත්වය දන්නවා, ආරම්භක උෂ්ණත්වය දන්නවා, විශිෂ්ට තාපධාරිතාවය දන්නවා, ස්කන්ධය දන්නවා. තමයි මේකෙන් අහන්නේ මොකද්ද? මේකේ අහන්නේ කේතලයේ ක්ෂමතාවය. දැන් අපි ළමයි මේ තාපය දන්නවනේ. මේ කේතලෙ නිපදවන තාපය සමානයි ms ඩෙල්ටා තීටා. ms ඩෙල්ටා තීටා. h කියන්නේ මොකද්ද? නිපදවන තාපය. මොනයිද මයින්නේ? ජූල් වල. ඊළඟ n කියන්නේ ස්කන්ධය. මොනයිද මයින්නේ? කිලෝග්‍රෑම් වල. s කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. එයාමයින්නේ JKG ඍණ 1 C ඍණ 1 නැත්නම් කෙල්විනට ගන්නත් පුළුවන්. ළමයි ඩෙල්ටා තීටා කියන්නේ මොකද්ද? උෂ්ණත්ව වෙනසනේ. දැන් මේක රත් වෙනවනේ. උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඒක උෂ්ණත්ව වෙනස කියන්නේ ළමයි අවසන් උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක උෂ්ණත්වය. අවසන් උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක උෂ්ණත්වය. තේරුණාද? එහෙනම් අවසන් උෂ්ණත්වය ළමයි ගමු θ2 නේ. ආරම්භක උෂ්ණත්වය θ1. කොහොමද දාන්න ඕනේ? හරි. ළමයි ක්ෂමතාවය අහන්නේ. તો T වලින් කියන්නේ මොකක්ද? කාලයනේ. කාලය මොනයින්ද බලන්නේ? තත්පර වලින්. උෂ්ණත්වය මොනයින්ද? සෙල්සියස් වලින් නැත්නම් කෙල්වින් වලින්. ළමයි මේකේ මේ සමීකරණය දෙපසම කාලයෙන් බෙදන්න. දෙපසම කාලයෙන් බෙදීමෙන් h බෙදීම t සමානයි ms ඩෙල්ටා තීටා බෙදීම t. තේරුණාද? එතකොට ළමයි මෙතන තියෙන තාපය කියන්නේ ශක්තියක් නේ, ජූල් වලින් වයින්නේ. ඒතර ශක්තිය බෙදීම කාලය. ශක්තිය බෙදීම කාලය කියන්නේ ළමයි ක්ෂමතාවය. මොකද්ද මේකෙන් කියන්නේ? ක්ෂමතාවය.
එහෙනම් ක්ෂමතාවය අහන්නේ m කීයද? m කිලෝග්‍රෑම් 2යි. s කීයද? 4200යි. මම ඒක ලියන්නේ නැහැ. උෂ්ණත්ව වෙනස අවසාන උෂ්ණත්වයෙන් අඩු කරන ආරම්භක උෂ්ණත්වය මේ තියෙන්නේ. අණුව අඩු කරන 10යි. බෙදීම කාලය කියන්නේ 560යි. තමයි මේක සුළු කරන්න. 90න් 10ක් අඩු කරන්න, ඊළඟ 4200 වැඩි කරන්න, දෙකෙන් වැඩි කරන්න, 560න් බෙදන්න. එතන උත්තරේ කිය දෙන්නේ 1200ක් වෙනවා. ක්ෂමතාවය මොනයි තමයි ඉන්නේ? වොට් වල ඉන්නේ. තමයි ඔක තියෙන කිලෝවොට් වල ඉන්නේ 1000න් බෙදන්න. 1200 1000න් බෙදන්න උත්තරේ කිය දෙන්නේ 1.2 කිලෝවොට්. එහෙනම් හතරට පිළිතුරු අංක කීය දෙන්නේ? හතරට පිළිතුරු අංක 2නේ. පිළිතුරු අංක 2. ඉවරයි මාක්කයක් දාන්න. ඉවර නම් ඉවර නම් කියන්නේ තව ලියන අය ඉන්නවනේ ලියන්නකෝ. හරි ඉවරද? හරිනේ ළමයි. එහෙනම් මම මකනවා. හරි අනිත් අතට හදලා දාන්න. හරි මම තව ටික මකනවා. හරි. ළමයි පස්වෙනි ප්‍රශ්නේ දුනු නියතය 40යි සෙන්ටිමීටරයට නිව්ටන් වන දුන්නක වස්තුවක් එල්ලූ විට 2.3යි සෙන්ටිමීටර විතතියක් පෙන්눔 කරයි. වස්තුවේ ස්කන්ධය කොපමණද? දුන්නේ ස්කන්ධය නොසලකා හරින්න. පොඩි රූපයක් අඳගමු ළමයි. පොඩි රූපයක් අඳගමුකෝ. ප්‍රශ්න අංක 5. දුන්නක් තියෙනවා
මුල් අවස්ථාවේ එයාගේ අපිට දිග මුකුත් කියලා නැහැ. එයාගේ දුරු නියතය කියලා තියෙනවා k අකුර. දුරු නියතය කීයද? 40යි සෙන්ටිමීටරයක නිව්ටන්. එතකොට දරුවනේ මේ දුන්නේ කෙලවරට මේ පහළ කෙලවරට ස්කන්ධයක් බලයක් ස්කන්ධයක් තමයි කරන්නේ නැත්නම් බලයකින් මේ අදිනවා. හරි. ඇතුළට පස්සේ දරුවනේ එතන මේක නම් කියන්නේ වස්තුවක් කෙල්ලනවානේ. හරි වස්තුවක් කෙල්ලනවා. මම n කියලා ගන්නම්කෝ. ඒක පල්ලෙහාට ක්‍රියාත්මක කරනවා යාගේ බර mg. මේ දරුවනේ වැඩි වන දිග. විතතිය කියන්නේ වැඩි වන දිග වගේම අඩු වන දිග ගැනත් කියන්න පුළුවන්. ඒක විතතිය කීයද එන්නේ? විතතිය මම ගන්නම් e අකුර. කීයද ඒක? 2.3 සෙන්ටිමීටර. තේරුණාද? එතකොට ළමයි මේක අහන්නේ මොකද්ද? මේක අහන්නේ මේ වස්තුවේ ස්කන්ධය. ඔබ දන්නවනේ මෙන්න මේ සමීකරණය. F සමානයි KE. මෙන්න මේක. F කියන්නේ මොකද්ද? යොදන බලය. K කියන්නේ මොකද්ද? මෙයා නිව්ටන් වල ඉන්නේ. K කියන්නේ විතතිය. මෙයා මොනයින්ද ඉන්නේ? सेंटीमीटर न्यूटन ने सॉरी ए කියන්නේ නෙමෙයි e කියන්නේ විතතිය e කියන්නේ විතතිය එයා මොනයිද වයින්නේ සෙන්ටිමීටර වලින් k කියන්නේ දුරු නියතය එයා මොනයිද වයින්නේ එයා වයින්නේ සෙන්ටිමීටරයට නිව්ටන් වලින් තේරුණාද ඊළඟ දරුවනේ දැන් මේ බරනේ මෙයා සමානයි නේද බලයට F ට. එතකොට F සමානයි කොහොමද ගන්න පුළුවන්? F සමානයි mg. යොදන බලය කියන්නේ බරටම තමයි. මෙයා අංක දෙක. G කියන්නේ මොකද ළමයි? ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය. ළමයි එතකොට මේ එකේ දෙකේ මොන පැත්තට සමානයි? වම් පැත්ත සමානයි නේ. 1 සමානයි 2 වම් පැත්ත. එම නිසා 1 සමානයි 2 මොන පැත්තද? දකුණු පැත්ත. එතකොට මෙතන දකුණු පැත්ත සමාන කරලා වම් පැත්ත සමානයි නේ. දකුණු පැත්ත තියෙනවා KE. KE සමානයි කාටද? mg ටනේ. ළමයි k වලගේ කීයද? 40යි. ඊළඟට e වලගේ 2.3යි. ඊළඟට ළමයි m වලගේ කීයද? ස්කන්ධය. ස්කන්ධය දන්නේ නැහැ නේද? ස්කන්ධය හොයන්න ඕනේ. ගුරුත්ව ත්වරණය කීයද? පොඩ්ඩක් ඉන්න. ළමයි ජීවලගේ කීයද? ගුරුත්ව ත්වරණය 10යි නේ. එතකොට මෙයාට මම කැපෙනවනේ. 4 වැඩි කරන්න 2.3. කීය දෙන්නේ? උත්තරේ 9.2 කිලෝග්‍රෑම් සමානයි ස්කන්ධය. එහෙනම් පිළිතුරු අංක කීය දෙන්නේ? පිළිතුරු අංක 3 එන්නේ 5ට. පිළිතුරු 3 සෙන්ටිමීටර් මීටර කරන්න ඕනේ නැහැ. තේරුණානේ? පිළිතුරු 3 එන්නේ. ඉවරන මාක් එකක් දාන්න.
සිග්නල් අවුල් තියෙන ළමයිට මම සමහර ළමයි කියන සිග්නල් අවුල් තියෙනවා කියලා මම ඒගොල්ලන්ට දෙන්නා රෙකෝඩින් එක. හරිද? මාකේ දාන්න. හරි. ප්‍රශ්න අංක 6 මම මේ පැත්තෙන් පටන් ගන්නම්කෝ. ප්‍රශ්න අංක 6. හරි පහතට දාන්න. ළමයි වර්නියර් කැලිපරයක් දීලා තියෙනවා. හැබැයි මේ සෙන්ටිමීටර වලින් තමයි මේක දීලා තියෙන්නේ නේද ළමයි? උත්තර ටික පවා කොහොමද යන්නේ? හරි. ළමයි කුඩාම මිනුම වන වර්නියර් කුඩාම මිනුම දීලා නැහැ නේ. ළමයි කුඩාම මිනුම ඕකේ වෙන්න ඕනේ 0.01. ගානේ දීලා නැහැ. කුඩාම මිනුම කීයද වෙන්න ඕනේ? කුඩාම මිනුම වෙන්න ඕනේ 0.01 සෙන්ටිමීටර්. හදාගන්න පේපර් 0.01 සෙන්ටිමීටර්. ඒක දීලා නැහැ. හරි? වන වර්නියර් කැලිපරයක් රූපයේ දක්වා ඇති මිනුම් මේ මිනුමේ පෙන්වන පාඨාංකය අහනවා. ළමයි වර්නියර් කැලිපරයක පාඨාංකය ගන්න සමීප විදිහක් තියෙනවානේ. මම මේ සූත්‍රය ලියන්නම්කෝ. පාඨාංකය කියන්නේ දරුවනේ වර්නියර් කැලිපරයකින් වර්නියර් පරිමාණයකින් ගන්නවා නම් ඒ තමයි ප්‍රධාන පරිමාණයේ අගය ධන වර්නියර් පරිමාණයේ සමපාත කොටස වැඩි කිරීම කුඩාම මිනුම තේරුණාද? ප්‍රධාන පරිමාණයේ අගය ඊළඟට එකතු කිරීම වර්නියර් පරිමාණයේ සමපාත කොටස වැඩි කිරීම කුඩාම මිනුම. ළමයි ප්‍රධාන පරිමාණයේ අගය ගන්න ඕනේ වර්නියර් පරිමාණයේ බිඳුවට කලින්. දැන් බලන්න මේ වර්නියර් පරිමාණයනේ. වර්නියර් පරිමාණයේ බිඳුවට කලින් ප්‍රධාන පරිමාණයේ අගය බලන්න සෙන්ටිමීටර් 3යි 3.1යි 3.2යි 3.3යි. ඊට පස්සේ බිඳුව අහු වෙනවනේ බිඳුවට කලින් ගන්න ඕනේ. එතකොට කීයද එන්නේ? 3.1යි 3.2යි 3.3යි. සෙන්ටිමීටර වලින් දාන්න. මොකද හේතුව සෙන්ටිමීටර වලින් තමයි දීලා තියෙන උත්තර ටික. අංක කීයද සමපාත වෙන්නේ? හොඳට බලන්න. වර්නියරේ සමපාත වල අපිට අංක ඕනේ. අංක 1 2 3 අංක 4නේ සමපාත වෙන්නේ. අන්න 4 ලියනවා. වැඩි කිරීම කුඩා මිනුම කීයද? 0.01 සෙන්ටිමීටර. ළමයි එතකොට
3.3 සෙන්ටිමීටර තියෙනවා. මෙයා ගුණ කරාම 0.04 සෙන්ටිමීටර. එකතු කරාම කීය දෙන්නේ? 3.34 සෙන්ටිමීටර. පිළිතුරාංක කීය දෙන්නේ? පිළිතුරාංක 4 නේ. පිළිතුර 4. හරි. ළම මේ ඔක්කොම විභාග ගණන් තේරුණානේ? ඉවරනම් මාර්කයක් දාන්න. හරිද? මෙයා A කියලා ගන්නවා, මෙයා B කියලා ගන්නවා. පිස්ටන්. තාම සමහර ලියනවද? ඉවරයි මාර්කයක් දාන්න.
හරි මම රෙකෝඩින් එක දානවා. හරි ළමයි. හරි පහතට දාන්න. අපි ආ ඊළඟ ප්‍රශ්නෙට. රූපයේ දැක්වෙන පරිදි කිලෝග්‍රෑම් 1000ක ස්කන්ධයක් ඇති කාර්යයක් ද්‍රාව පීඩක පද්ධතියක් මගින් ඔසවනු ලැබේ. දැන් ළමයි මේ තුන තියෙන මේ ද්‍රවය මතක තියාගන්න මේ ද්‍රවය දරුවනේ නිශ්චල සමජාතීය අසම්පීඩිත ද්‍රවයක්. අසම්පීඩිත කියන්නේ පීඩනයක් දුන්නත් පරිමාව සැලකිය යුතු තරම් වෙනස් නොවන අසම්පීඩිත ද්‍රවයක් තමයි මේ තියෙන්නේ. අසම්පීඩිත කියන්නේ මොකද්ද? පීඩනයක් දුන් විට පරිමාව සැලකිය යුතු තරම් වෙනස් නොවන. පීඩනයක් දුන් විට පරිමාව සැලකිය යුතු තරම් වෙනස් නොවන. එතකොට දරුවනේ මෙයා මගින් ලබා දෙන පීඩනය හැමතැනම එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක විශේෂත්වය. මේ ද්‍රවය නිශ්චල සමජාතීය අසම්පීඩිත නිසා මෙයා මගින් ලබා දෙන පීඩනය අපි දුම් මෙයා දෙන පීඩනය P1 කියලා. මේ P1 පීඩනය තරලයේ සෑම තැනකම එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙලා මේ පිස්ටනයටත් වදින්නේ P1 පීඩනය. එතකොට දරුවනේ කැපිටල් A වලට දාන්න පුළුවන් වට පීඩනය හොයන්න P1 නේ. F1 බෙදීම A1. තේරුණාද? මේ කැපිටල් B නේ. එයාට දාන්න පුළුවන් පීඩනය P2 කියලා ගමු. එතකොට F2 බෙදීම A2. එතකොට දරුවනේ P1 සහ P2 සමානයි. හේතුව P2ටත් වදින්නේ මේ P1 පීඩනයම තමයි. තේරුණාද? ඒතර P1 සමානයි P2. P1 සමානයි P2 නිසා. හේතුව පැස්කල් මූලධර්මය. පැස්කල් මූලධර්මය. මොකද්ද පැස්කල් මූලධර්මය කියන්නේ දරුවනේ? නිශ්චල සමජාතීය අසම්පීඩිත තරලයක නිශ්චල සමජාතීය අසම්පීඩිත තරලයකට පීඩනයක් දුන්නම ඒ පීඩනය තරලයේ හැමතැනම එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? එහෙනම් ඒක ලියන්න පැස්කල් මූලධර්මය. පැස්කල් මූලධර්මය කියන දරුවනේ නිශ්චල සමජාතීය අසම්පීඩිත තරලයක බාහිරින් පීඩනයක් ලබා දුන් විට තරලයක් කියන්නේ ද්‍රවයක් සහ වායු. හරි දෙකකට කියනවා තරලයක් කියලා. ද්‍රව වලට වායු වලට කියන පොදු නම තමයි තරලය. බාහිරින් පීඩනයක් යෙදූ විට එම පීඩනය තරලයේ සෑම තැනකම එක හා සමානව ක්‍රියාත්මක වේ. තේරුණාද? එතකොට අපිට ගන්න පුළුවන් P1 සමානයි P2 නේ. එතකොට ගන්න පුළුවන් දකුණු පැති සමාන කරන්න පුළුවන්. මොකද්ද? F1 බෙදීම A1 සමානයි F2 බෙදීම A2. තේරුණාද? right. ළමයි F1 දැන් F1 බෙදීම A1 දාන්නේ මෙයාටනේ. එතකොට මේ කැපිටල් A පිස්ටනේ F1 වලගේ කැපිටල් S නේද? එයාගේ හරස්කඩ වර්ගඵලය කියන්නේ. එයාගේ वर्ग सेंटीमीटर 3යි නේද? සමානයි F2 වලගේ මෙතන තමයි කොච්චර බරක්ද උස්සන්නේ. දැන් මෙයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000 ඊට බර කීයද? 1000 වැඩි කරනවා ගුරුත්වාකර්ෂණය 10යි. කීය දෙන්නේ? 10යි නේ. එහෙනම් F2 වලගේ කීය දෙන්නේ? 10යි. එයාගේ හරස්කඩ වර්ගඵලය කීයද? वर्ग सेंटीमीटर 100යි. ළමයි සමාන කිරීමේ දෙපැත්තේ තියෙනකොට හරයට හරය කපන්න පුළුවන්. එතකොට वर्ग सेंटीमीटर කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 3 වරක් 100. F වලගේ කීය දෙන්න දරුවනේ? 300යි නේ.
හරස්කුණේ දාන්න 3 වරක් 100 කියදෙන්නේ උත්තරේ 300යි නිව්ටන්. පිළිතුරු අංක කීයද? පිළිතුරු අංක 5. පිළිතුරු අංක 5. ඔය 7 වෙනි ගාන. ඉවරනම් මාක් එකක් දාලා කියන්න. හරි ළමයි ඊළඟ ප්‍රශ්නට යන 8 බෝඩ් එක මකන්න යම ඇසිඩ් අංකය මගින් ශාක තෙල් හා සම්බන්ධ කුමක් ප්‍රකාශ කෙරේද ළමයි ඇසිඩ් අංකයෙන් ප්‍රකාශ කරන්නේ දැන් මේක තියෙන දරුනේ ජෛව ඩීසල් නිෂ්පාදනයේදී ඇසිඩ් අංකයෙන් කරන්න දරුනේ ශාක තෙල් වල අඩංගු වන නිදහස් කාබොක්සිලික් අම්ල ප්‍රමාණය දැනගන්න තමයි ඇසිඩ් අංකය භාවිතා කරන්නේ තේරුණාද එතකොට ලියමු ශාක තෙල් වල අඩංගු ශාක තෙල් වල අඩංගු නිදහස් කාබොක්සිලික් අම්ල ප්‍රමාණය නිදහස් කාබොක්සිලික් අම්ල ප්‍රමාණය පිළිබඳ මිනුමක් ගැනීමට ඇසිඩ් අංකය භාවිතා කරයි තේරුණාද? දරු ළමයි ඇසිඩ් අංකය මගින් ශාක තෙල් ග්‍රෑම් 1ක අන්තර්ගත නිදහස් මේද අම්ල ප්‍රමාණය free fatty acid අන්න ඒ ප්‍රමාණය උදාසීන කිරීමට අවශ්‍ය වන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය තමයි දක්වන්නේ. එහෙනම් මම ලියන්නම් බලන්න ඇසිඩ් අංකය මගින් ඇසිඩ් අංකය මගින් ශාක තෙල් ග්‍රෑම් 1ක අන්තර්ගත ශාක තෙල් ග්‍රෑම් 1ක අන්තර්ගත ශාක තෙල් ග්‍රෑම් 1ක අන්තර්ගත
නිදහස් මේද අම්ල ප්‍රමාණය. නිදහස් මේද අම්ල ප්‍රමාණය. ඕකට කියනවා නමක් දරුවනේ free fatty acid. නිදහස් මේද අම්ල ප්‍රමාණය. දැන් අම්ලයක්නේ. අම්ලයක් උදාසීන කරන දරුවනේ දාන්නේ භස්මයක්. උදාසීන කිරීමට අවශ්‍ය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ මොකද්ද භස්මය? එයාගේ නම මොකද්ද? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ප්‍රමාණය මෙමගින් දක්වයි. KOH කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ළමයි මේ ඇසිඩ් අංකය මයින ඒකකය තමයි මනින ඒකකය තමයි දරුවනේ ඇසිඩ් අංකය මයින ඒකකය තමයි mg මොකද්ද g ඍණයක mg මොකද්ද ඒකෙන් කියන්නේ හරිනේ එහෙනම් අපි උත්තරය කියලා දෙන්නේ ඇසිඩ් අංකය මගින් ශාක තෙල් හා සම්බන්ධ කුමක් ප්‍රකාශ කරේද? නිදහස් මේද අම්ල ප්‍රමාණයනේ. මේටි නිදහස් මේද අම්ල ප්‍රමාණය. මොකද්ද පේනවද දරුවනේ? නිදහස් මේද අම්ල ප්‍රමාණය. එහෙනම් පිළිතුර කීයද එන්නේ? පිළිතුර රෝම ඉලක්කම් 4නේ. හරිද? ප්‍රශ්නාංක 9. ද්විතීයික ජල පිරියම් කිරීම ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ. ළමයි ද්විතීයික පිරියම් කිරීමෙන් කරන්නේ දැන් ප්‍රාථමික පිරියම් කිරීමෙන් යන ජලය අඩංගු වන දරුවනේ ජලය දිය වෙලා තියෙන මොකද්ද? කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම තමයි ද්විතීයික පිරියම් කිරීමේ ප්‍රධාන කාර්යය. එහෙනම් මොකක්ද කියන්න පුළුවන්? මෙහිදී සිදුවන්නේ ස්වායු තත්ත්ව යටතේ ඒ වියෝජනය සිද්ධ කරන බැක්ටීරියා වගේනේ ස්වායු තත්ත්ව යටතේ ස්වායු කියන ඔක්සිජන් අත්‍යවශ්‍යයි. හරි? ස්වායු තත්ත්ව යටතේ වියෝජන බැක්ටීරියා මගින් ස්වායු තත්ත්ව යටතේ වියෝජන බැක්ටීරියා මගින් අපජලයේ දිය වී ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනය කර
CO2 සහ H2O මුදා හැරීමයි. එතකොට දරුවනේ අපජලයේ දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය වලින් 75ක් 95ක් අතර ප්‍රමාණයක් මෙතනින් අයින් වෙනවා. තේරුණානේ? මෙමගින් අපජලයේ දිය වී ඇති කාබනික ද්‍රව්‍ය වලින් 75ක් 95ක් අතර ප්‍රමාණයක් වියෝජනය වේ. ඒ වගේම දරුවනේ ජලයේ BOD යගේ බයෝ ඔක්සිජන් ඩිමාන්ඩ් BOD යගේ අඩු කරනවා. ජලයේ BOD යගේ BOD කියන්නේ බයෝ ඔක්සිජන් ඩිමාන්ඩ්. ජෛව ඔක්සිජන් ඉල්ලුම. ඔක්සිජන් ඉල්ලුම අඩු වෙනවා. ඔක්සිජන් ඉල්ලුම අඩු වෙනවා කියන්නේ දරුවනේ ඒ වතුරේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය එන්න එන්න දැන් වැඩි වෙනවා. ඉල්ලුම අඩු වෙනවා කියන්නේ ඒකනේ. BOD අගය අඩු වේ. එහෙනම් මේකට ගැලපෙන උත්තරය මොකද්ද? කාබනික සංකටන ඉවත් කිරීමේ ප්‍රධානම කර්තව්‍යය. එහෙනම් ළමයි ගැලපෙන උත්තරේ රෝම ඉලක්කම් 5. පිළිතුර 5. ඉවරයි මාක් එකක් දාන්න. ඉවරයි මාක් එකක් දාන්න. අපි යම් ප්‍රශ්න අංක 10ට. ස්ටොක් නිසිල් ගණනක් තියෙන්නේ. මාක් එකක් දාන්න ඉවරයි. මොකද බෝඩ් එක මකන්න ඕනේ. හරි. හරි ළමයි. එහෙනම් මම මේ පැත්ත මකන්නම්.
මෙහෙම කියනවා වස්තුවක් මත යොදන බලය ඝර්ෂණ බලය වෙනස් වන ආකාරය පහත ප්‍රස්තාවයෙන් දැක්වේ. තමයි ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? ඝර්ෂණ බලය කියන්නේ දැන් වස්තුවක අපි හිතමුකෝ වාහනයක්. නැත්නම් වස්තුවක වාහනයක් හිතමුකෝ. මේ වාහනේ චලිතය. දැන් මෙයා ඉස්සරහට ක්‍රියාත්මක වෙන්නේ. හරි? චලිතයට ප්‍රතිවිරුද්ධව. පෘෂ්ඨය මගින් ඇති කරන චලිතයේ යන දිශාවට විරුද්ධව ඇති කරන බලයට කියනවා දරුවනේ ඝර්ෂණ බලය. එහෙනම් ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? යම් වස්තුවක චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවට, චලිතයේ සිදුවන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට පෘෂ්ඨය මගින් ක්‍රියාත්මක වන බලය තමයි ඝර්ෂණ බලය කියන්නේ. ඝර්ෂණ බලය. හරි දැන් දරුවනේ මේක තමයි යොදන බලය. හරි මේ යොදන බලය. දැන් අන්න ප්‍රස්තාවයක් දීලා මේ මොකක්ද දරුවනේ මේ පැත්තෙන් කියන්නේ මේ අක්ෂයෙන් කියන්නේ යොදන බලය. මෙයාගෙන් කියන්නේ ඝර්ෂණ බලය. ප්‍රස්තාවය මෙහෙම ගිහිල්ලා ටිකක් උඩටම ගිහිල්ලා පාස් වෙලා ආයෙ දිගට යනවා. ඔහොමනේ. කොටස් නම් කරලා තියෙනවානේ A B C D කියලා. A B C සහ D. ළමයි ඝර්ෂණ බලය ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා. ඒ තමයි දැන් මම අකරනවා මේ පැත්ත. ඒ තමයි දක්වන්නේ ඒ කියන්නේ අධියර තුනක් වෙනවා. අධියර. පළවෙනි අධියර තමයි ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. දෙවෙනි අධියර තමයි දක්වන්නේ මේකට කියන්න පුළුවන් උපරිම ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නත් පුළුවන්. උපරිම ස්ථිතික ඝර්ෂණ බලය. තවනමක් කියනවා දරුවනේ ඒ තමයි සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. අනිත් ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. ළමයි ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ දැන් මම ගන්නම්ක පෘෂ්ඨය. හරි මේ පෘෂ්ඨය රාළුයි. දැන් මේ පැත්තට තමයි දරුවනේ යොදන බලය තියෙන්නේ. මෙහෙට. මේ තමයි යොදන බලය. ස්ථිතික ඝර්ෂණ බලයෙන් දරුවනේ යොදන බලයයි දැන් යොදන බලය පැත්තට විරුද්ධ වෙන ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. ඝර්ෂණ බලය දෙන්නම සමානයි. යොදන බලයයි ඝර්ෂණ බලයයි සමාන නම් දරුවනේ මෙයා චලිත වෙනවද? චලිත වෙන්නේ නැහැනේ. දැන් මේ අවස්ථාවේ යොදන බලය සමානයි ඝර්ෂණ බලයට. कैपिटल F සමානයි සිම්පල් F. වස්තුව චලිත වෙනවද? වස්තුව චලිත නොවේ. ඒ තමයි ස්ථිතික ඝර්ෂණ බලය. ළමයි මේ උපරිම ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ ඒ තමයි දරුවනේ ස්ථිතික ඝර්ෂණ බලයට ඉන්න පුළුවන් මේ සිම්පල් F ඉන්න පුළුවන් උපරිමය තමයි මෙතනින් පෙන්නන්නේ. ඒ කියන්නේ වස්තුව චලනය වීම ඔන්න මෙන්න තියෙන අවස්ථාවේ ඇතිවන වස්තුව චලනය වීමට ඉතාම ආසන්න අවස්ථාවේ ඇතිවන ඝර්ෂණ බලය තමයි ළමයි උපරිම ස්ථිතික ඝර්ෂණ බලය නැතහොත් සීමාකාරී ඝර්ෂණ බලය කියලා හඳුන්වන්නේ. එතකොට දරුවනේ මේක ලියන්න පුළුවන් මොකද්ද? වස්තුව චලිත වීමට ආසන්න අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. මතක තියාගන්න මේ උපරිම ස්ථිතික ඝර්ෂණ බලය තමයි දරුවනේ වස්තුවකට ලැබෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය ලැබෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී.
තව දෙකක් දාලා ලියා ගන්න පුළුවන්. වස්තුවකට ලැබිය හැකි ඉහළම ඝර්ෂණ බලයේ අගය ලැබෙන්නේ වස්තුවකට ලැබිය හැකි ඉහළම ඝර්ෂණ බලයේ අගය ලැබෙන්නේ මෙම අවස්ථාවේදී වේ. ළමයි ඊළඟට ගතිය ඝර්ෂණ බලය කියන්නේ වස්තුව චලනය වෙනකොට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. එතකොට දන්නවනේ ඝර්ෂණ බලය කලින් තිබ්බට වඩා ඒ කියන්නේ ස්ථිතික වලට වඩා ටිකක් අඩු වෙනවා. තේරුණානේ? වස්තුව චලිත වන විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. තේරුණානේ? එතකොට කලින් අවස්ථාවට වඩා ඝර්ෂණ බලය අගේ අඩු වෙනවා. ඒ අවස්ථාවේ. ඔය ටික ලියාගන්න. ඒ වස්තුව චලිත වෙනකොට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය තමයි ගතිය ඝර්ෂණ බලය. මේ අවස්ථාවේ දරුනේ චලනය වෙන්න ඕන්න මෙන්න. ඔන්න මෙන්න කියන්නේ ඇත්තටම චලනය වෙලා නැහැ. චලනය වෙන්න ඕන්න මෙන්න අවස්ථාවේ. මේ අවස්ථාවේ වස්තුව චලනය වෙන්නෙම නැහැ. ඔය තමයි අවස්ථා තුන. තමයි ගානට යන් පහත එක් බලය නිරූපණය කරන ප්‍රස්ථාරයේ කොටස අන්න රෝගිලංකම් එක සිම්පල් ලේ. සිම්පල් ලේ වල මොකක්ද අහන්නේ? ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය කියන්නේ චලනය වෙනකොටනේ දරුවනේ පෘෂ්ඨය චලනය වන පෘෂ්ඨය දරුවනේ පෘෂ්ඨයේ ඝර්ෂණ සංගුණකය. පෘෂ්ඨයේ ඝර්ෂණ සංගුණකයේ ඒකාකාර නම් මේ ගතික ඝර්ෂණ බලය අගේ වෙන්න ඕනේ ඒකාකාරයි. මේ තියෙන්නේ ඒකාකාරව යොදන බලය වැඩි වෙන්න ඝර්ෂණ බලය නියතව පවතිනවා. එහෙනම් ගතිය ඝර්ෂණ බලය කියන්නේ C සහ D ප්‍රදේශය. ඊළඟට ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ යොදන බලය ඝර්ෂණ බලය සමානයිනේ. ඒ කියන්නේ දරුවනේ අනුලෝම සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය තියෙන මේ ප්‍රස්ථාරයේ කොතනද අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ. යොදන බලය ඝර්ෂණ බලය සමාන වෙන්නේ. A සිට B දක්වානේ. A සිට B දක්වා. එයි බලන්න යොදන බලයට සාපේක්ෂව ඝර්ෂණ බලය සමාන වෙන්නේ නැහැ. අනුලෝම සම්බන්ධයනේ. යොදන බලය ඝර්ෂණ බලය එක හා සමාන වෙන්නේ නැහැ. A සිට B දක්වා අනුලෝම සම්බන්ධයක් තියෙනවා. රෝමිලක්කම් දෙක අහනවා සීමාකාරී ඝර්ෂණ බලය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? මේ තියෙන්නේ මොකද්ද? පෘෂ්ඨයක් මතු පිට වස්තුවක් චලනය වීම ආරම්භ වන අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. නැත්නම් අපිට කියන්න පුළුවන් ස්ථිතික ඝර්ෂණ බලයට ලැබිය හැකි උපරිම අගය තමයි සීමාකාරී මොකද්ද? ඝර්ෂණ බලය වෙන්නේ. මම ලියන්න. යොදන බලය නිසා ස්පර්ශ වූ පෘෂ්ඨයක් මතු පිට වස්තුවක් චලනය වීම ආරම්භ වන අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයේ
නැත්නම් තව ලියන්න පුළුවන් මොකද්ද? ස්ථිතික ඝර්ෂණ බලයට ලැබිය හැකි උපරිම අගය තමයි මේ අවස්ථාවේ සීමාකාරී අවස්ථාවේ තියෙන්නේ. ඔතන වෙලම ලියලා ඉවර නම් වාක්‍යයක් දාන්න මොකද මේ බෝඩ් එක මකන්න ඕනේ මේ හරිය. මෙතන වෙනකන් ලියලා ඉවර නම් වාක්‍යයක් දාන්න මොකද මේ හරිය මම මකන්න ඕනේ බෝඩ් එක. ඉවර නම් කියන්නේ හරිද ළමයි? හරි මම මේ හරිය මකනවා. හරි මම දැන් මකනවා. තව එකක් අහනවානේ. ප්‍රස්ථාරයේ මත සීමාකාරී ඝර්ෂණ නිරූපණය කර ඇති ලක්ෂ්‍ය. තමයි සීමාකාරී ඝර්ෂණය කියන්නේ ලැබෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයනේ. ඒක පෙන්නන්නේ මොන ලක්ෂයෙන්ද? කැපිටල් B ලක්ෂයෙන්. කැපිටල් B ලක්ෂයෙන් තමයි පෙන්නන්නේ. තේරුණාද? එතන A සිට B දක්වා ස්ථිතික ඝර්ෂණ බලය B වල තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය C D වල තියෙන ගතිය ඝර්ෂණ බලය. ළමයි වස්තුව චලනය වෙනකොට වස්තුවේ තිබ්බේ උපරිම ඝර්ෂණ බලය ටිකක් අඩු වෙලා
චලනය වෙනකොට ඒකාකාරව ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. බලය වැඩි වුණත් එන්න ඒකාකාරව ක්‍රියාත්මක වෙනවා. ඝර්ෂණ බලය ඇති. කැපිටල් B කොටස පුද්ගලයෙක් රූපය දක්වා ඇති පරිදි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් වූ පෙට්ටියක් තිරස සමග උඩු අතට අංශක 30ක ආනත වූ සැහැල්ලු නොයැදෙන කඹයකින් ඝර්ෂණය සහිත තිරස් පොළවක් මත ඇදගෙන යනවා. දැන් මේ පෘෂ්ඨය දරුණේ සුමට. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඝර්ෂණයෙන් තොරයි. මෙන්න ආනත බලයක් තියෙනවා තිරසට. කීයද? ඒ බලය නිව්ටන් 300යි. ඒ බලය නිව්ටන් 300යි. මේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි. දැන් මෙතන තියෙන දරුවනේ මේ කඹයක් තියෙන හරි මේ කඹයකින් තමයි මේ අදින්නේ මේ කඹයක් තියෙන්නේ මේ විදිහට කඹයක් හරි මේ කඹයකින් තමයි අදින්නේ sin 30 0.5යි cos 30 0.87යි කියලා ගන්න කියනවා. රෝමිලක්කම් එක පෙට්ටිය මත ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ගුරුත්වාකර්ෂණ බලය ඊයද රූපේ ලකුණු කරා. ඒ දෙක විතරයි. දරුවනේ මේ පෙට්ටිය තියෙනවා. මේ දරුවනේ ස්පර්ශ පෘෂ්ඨයේනේ. ගුරුත්ව කේන්ද්‍ර සාමාන්‍ය මැද කියලා ගමුකෝ. මැද. එතකොට මේ ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා යාගේ බර. බර කියන්නේ මොකද්ද? ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. තේරුණාද? එතකොට මේකට කියනවා හරි මේ බරනේ mg. හරිනේ? එතකොට මේ ස්පර්ශ පෘෂ්ඨයෙන් ඉහළට ක්‍රියාත්මක වෙන නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව. අන්නේ ප්‍රතික්‍රියාවක නම මොකද්ද? R හෙවත් අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව මේ දේ සිද්ධ වෙන්නේ. මේ ස්පර්ශ පෘෂ්ඨයෙන් තමයි දරුවනේ ඉහළට ක්‍රියාත්මක වෙන්නේ. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව. රෝමිලක්කම් දෙක අහනවා මේ පෙට්ටියේ තෝරණය. මේක තෝරණය අහනවා ළමයි. දැන් ආනත බල තියෙදි ගණන් හදන්න බෑ. ආනත බල විවේචනය කරන්න ඕනේ. දැන් මෙතන කෝණය කීයද අංශක? අංශක 30යි නේ. දැන් මේ ආනත බලය විවේචනය කරන්න ඕනේ. මේ ආනත බලය තිරසකට දීලා තියෙන්නේ නිව්ටන් 300යි. මෙතන අංශක 30යි නේ. ළමයි කෝණයේ පැත්තට දීලා තියෙනවා නේද? අපි විවේචනය කරන්න ඕන දරුවනේ තිරසට සහ තිරසට. තිරස් අක්ෂයට සහ තිරස් අක්ෂයට තමයි විවේචනය කරන්න ඕනේ. ළමයි කෝණයේ පැත්තට හැම වෙලේම මතක තියාගන්න විභේදනය cos විභේදනය. එතකොට මේ බලය විභේදනය කරනවා cos cosine අංශක 30කින්. එහෙනම් 300යි cos 30යි. එහෙනම් මේ එක පැත්තක් නේ තිරස සහ තිරසනේ මේ තිරසනේ තිරස ඇති වෙන්නේ අංශක 90කින් අනිත් පැත්තෙන් මේ තමයි තිරස. එයා 300යි sin 30යි. කෝණයේ පැත්තට cos දරුවනේ, ඒ කියන්නේ කෝණය දීලා තියෙන පැත්තට දරුවනේ විභේදනයේ cos. අනිත් පැත්තට sin. ඒක තමයි බල විභේදනය කරාට පස්සේ මේ අපිට ආනත බලය වැඩක් නැහැ. මෙයා තිරසට තරණය වෙනවා නම් ළමයි, මෙයා තිරසට තරණය වෙනවා නම් මෙයාට බලපාන දරුවනේ තිරසට එදෙන බලය විතරයි. මේ තිරසට එදෙන බලය එයා බලපාන්නේ නැහැ. එහෙනම් මෙයාව ගන්නෙ නැහැ. මේක අහන්නේ මොකද්ද? ළමයි පෙට්ටිය තෝරන්නේ පෙට්ටියේ මේ තලයේ දිගේ යන්නේ තිරසට. එහෙනම් මොකක්ද දානවල සමීකරණය? f සමානයි m. කොයි පැත්තටද යන්නේ? දකුණට නේද? දැන් ක්‍රියාත්මක බලය මොකද්ද? 300යි cos 30යි. ස්කන්ධය කීයද මේ පෙට්ටියේ? කිලෝග්‍රෑම් 50යි. තෝරණය දන්නේ නැහැනේ. cos 30 කීයද? cos 30 ගන්න කියනවා වගේ. කීයද එන්නේ? 0.87. සමානයි 50යි. ළමයි 300 වැඩි කරලා 0.87. කීයද එන්නේ? 261යි. 261 සමානයි 50යි. 50න් බෙදන්න. 50න් බෙදන්න. 50ට 50 කැපෙනවා. 261 බෙදන්න 50න්. උත්තරේ කීයද එන්නේ? 5.22ක් එනවා. 5.22 තෝරණය එකකේ මොකද්ද? ms ඍණ 2.
කෝණයේ පැත්තට විභේදනය කරුනේ cos. ඒකට කෝණයක් දීලා තියෙනවා නම් ඒ පැත්තට විභේදනය cos. හරි? එහෙම මතක තියාගන්න. කෝණය දීලා නැති පැත්තට විභේදනය sin. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 පෙට්ටිය මීටර 2ක තුලක් තරණය කරන විට යොදන බලය මගින් කරන ලද කාර්යය. දැන් කාර්ය සමීකරණය මම කලින් ලියුවා. කාර්ය කියන්නේ මොකද්ද? යොදන බලය වැඩි කිරීම විස්ථාපනය. යොදන බලය කිය දෙන්නේ F විස්ථාපනය D. තමයි යොදන බලය කිය දෙන්නේ. කො මේ තියෙන 300යි cos 30 නේද? යොදන බලය 300යි cos 30 නේ. ඒ අගේ කිය දෙන්නේ 261 නේද? 300යි යොදන බලය දරුනේ මෙහෙට යොදන බලය කීයද අපිට ආවේ? 261 නිව්ටන් නේ. 300යි cos 30 කියන්නේ 261 දැම්මා නිව්ටන්. කොච්චර දුරක් යනවද? මීටර 2ක් යනවා. 261 දෙකෙන් වැඩි කරන් කීය දෙන්නේ? 522ක් කියනවනේ. 522යි නිව්ටන් මීටර. නැත්තම් 522යි ජූල්. මේ තමයි කාර්යය. රෝම ඉලක්කම් 4 මොකක්ද අහන්නේ? ඉහත පෙට්ටිය සැහැල්ලු ලෝහ කම්බියකින් අදුරු ලබන බව සලකන්න. මෙන්න මේ කඹය දරුවනේ මේ කම්බිය සැහැල්ලු ලෝහ කම්බියක්. හරි? ළමයි යොදන ලද බලය නිව්ටන් 300ක් නිසා. දැන් බලය දරුවනේ විභේදනය කරන්න ගන්න යොදන බලය කීයද? යොදන බලය නිව්ටන් 300යි නේ. මේ තන්තුවට යොදන බලය දරුවනේ මේ තන්තුවට යොදන බලය නිව්ටන් 300යි. හරිද? එතකොට මේ තන්තු ඇදෙනවනේ. මේ තන්තු ඇදෙනවනේ. එතකොට මේ කොච්චරක් ඇදෙනවද? මිලිමීටර් 2ක්. කොච්චරක්ද? මිලිමීටර් 2ක්. ඒ කියන්නේ දරුවනේ විතතිය නේ. විතතිය කීයද? මිලිමීටර් 2යි. මිලිමීටර් 2යි. මොකක්ද අහන්නේ? මේකේ අහන දරුවනේ කම්බිය ගැබ්බන ප්‍රත්‍යස්ත විභව ශක්තිය. මොකක්ද ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමීකරණය? ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන්නේ භාගය වතාවක් යොදන බලය වැඩි කිරීම විතතිය. F කියන්නේ මොකද්ද? යොදන බලය. E කියන්නේ මොකද්ද? විතතිය. තේරුණාද? යොදන බලය කියන නිව්ටන් නේ. නිව්ටන් 300යි. දරුවනේ ශක්තියනේ වයින් නිව්ටන් මීටරනේ. දැන් විතතිය කියලා තියෙන මිලිමීටර් 2ක් නේද? මිලිමීටර් මීටර කරන්න ඕන නේද? මිලිමීටර් මීටර කරන්න 10 3යි වැඩි කරන්න. දෙකට දෙක කැපෙනවා 300 වැඩි කිරීම 10 3 කියන උත්තරේ කීයද? 0.3යි නිව්ටන් මීටර. ඒ කියන්නේ 0.3යි ජූල්.